සියත රූපවාහිනියේ අමාවැස්ස පෝදා සජීව විකාශයට සියත මැදිරියේ ඉඳලා සම්බන්ධ වෙන ඔබ පහන් සිතින් පිවිතුරු සිතින් තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනාවන්ගෙන් සිත සුවපත් කර ගනිමින් මේ නිවසට වෙලා ගත කරන කාලය අර්ථාන්විත කරගන්න සාරවත් දහම් පණිවිඩ වලින් ඔබේ මනස පෝෂණය කරගන්න කටයුතු කරන උතුම් දවසක් අද බක්පුර පසළොස්වක පොහොය. මුළු මහත් ලෝකයේම අප සියලු දෙනාම දන්නා පරිදි COVID-19 වෛරසය හේතු කොටගෙන දැඩි අභියෝගයකට ලක් වෙලා ඊයේ රාත්‍රියේ ග්‍රීනිච් වේලාවෙන් 23:41 වේලාවට දුන් වාර්තාව අනුව 74607 දෙනෙක් COVID-19 වෛරසය හේතු කොටගෙන ජීවිත අහිමි වන්නට යෙදලා තිබෙනවා. මේ පිරිස අතර ලෝකයේ ඉතාමත්ම බලවත් ධනවත් රාජ්‍ය ලෙසින් සැලකෙන ඇමරිකා එක්සත් ජනපදය, ස්පාඤ්ඤ, ඉතාලිය, ප්‍රංශය, එක්සත් රාජධානිය මේ වගේ ලෝකේ අපිත් අනේ අපේ ජීවිත සාර්ථක කරගන්න කොහොම හරි යන්න නැත්තම් කියලා හිතන රටවල් ප්‍රමුඛ පෙළට ඇවිල්ලා ඉන්නවා. එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයා බොරිස් ජොන්සන් මහත්මයා දැඩි සත්කාර ඒකකයට කොරෝනා ආසාදිතයෙකු බවට පත්ව ඇතුළත් කර තිබෙන පුවත ඊයේ මාධ්‍ය වාර්තා කළා. ලෝකයේ තම සුපිරි නායකයන්, ප්‍රබල නායකයන් බොහොම තැතිගත් ස්වභාවයෙන් මරණ බයෙන් භීතියටපත් වූ ස්වභාවයෙන් නිකුත් කරන ප්‍රකාශ 24 පැයෙම ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකා ඔස්සේ විකාශය වෙනවා. ලෝකයේ සුපිරි දැවැන්ත නගර නිව්යෝක් වැනි නගර පත්වලා තියෙන අසරණ භාවය, ඒ රටවල සුපිරි රෝහල්වල කාර්ය මණ්ඩල හැඬු කඳුලින් යුක්තව එහෙම නැත්නම් බිඳුණු මනසින් යුක්තව Tamanට මුවා ආවරණයක්වත් නැහැ. මේ තරම් මිනි කන්දක් ගොඩ ගැහෙනවා ජීවිතේ දැක්කේ පළමු වතාවටයි. මම වෛද්‍යවරයෙක් වුණත් මම මේ තරම් බියපත් වෙලා නැහැ මීට පෙර. මේ වගේ කරන ප්‍රකාශ දකිනකොට ලෝකයට මොකද වුනේ කියලා අපිට හිතෙනකොට පූජ්‍යපාද උඩුවේ ධම්මාලෝක අපේ හාමුදුරුවනේ අපි කාලයක් තිස්සේ සෝබා දහම ගැන නොතකමින්, මනුෂ්‍යත්වය ගැන නොතකමින්, සතර බ්‍රහ්ම විහරණ පිළිබඳව නොතකමින් මුළු මහත් ලෝකයේම පැමිණි වේගවත් ගමනකට සෝබා දහම දුන් දඬුවමක්ද කියන ප්‍රශ්නයත් මේ COVID-19 ආක්‍රමණය අභියෝගය පිළිබඳව කතා කරද්දී බොහෝ දෙනෙක් විමසනවා. ඔබතුමා මම ධර්මදේශනාවේදී සිහිපත් කරපු කාරණාවක් තමයි මේ ලෝකේ අපි තේරුම් ගන්න ඕනේ කාරණාවක් තියෙනවා. මොකද්ද මේ පටිච්ච සමුප්පන්න භාවය කියන එක. මේ පටිච්ච සමුප්පන්න භාවය කියන එක ප්‍රතික්ෂේප කරන්න හෝ ඒක නතර කරන්න හෝ ඒක වෙනස් කරන්න කිසිවෙකුටත් පුළුවන් කමක් නැහැ. ඒක තමයි මේ ලෝකේ ධර්මතාවය. ඒක තමයි ලෝකේ යථාර්ථය. ඒක ඕස්ට්‍රේලියාවටත් එකයි, ඇමරිකාවටත් එකයි, යුරෝපයටත් එකයි, අපිටත් එකයි, සෑම දෙනාටම චීනටත් එකයි, කාටත් එකයි. ඉතින් අපි නොඑක් ජාතීන් වශයෙන් ඉන්නවා, නොඑක් ආගම් හැටියට අපිට තියෙනවා. නමුත් ඒ වුණාට අපිට නොඑක් දර්ශන තියෙනවා, නොඑක් බල ශක්තියින් අපිට තියෙනවා. ඒ වුණාට මේ ලෝකයේ තුල තියෙන පවතින යථාර්ථය තමයි මේ හේතු ප්‍රත්‍ය කියන එක. ඔබතුමා කිව්වා වගේ කාලයක් තිස්සේ ඉඳලා අපි හිතුවා ලෝකයේ හිතුවා ස්වභාව ධර්මය කියන එක අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් දෙයක් කියලා, ධර්මතාවය කියන එක. හැබැයි අන්නේ ඒ ස්වභාව ධර්මය කියන එක අපිට ඕන විදිහට වෙනස් කරන්න බෑ කියලා පෙන්නපු. එහෙම නැත්නම් වෙනස් කරන්න ගිය තැන අපි විනාශ වෙනවා කියන එක අපිට ඉතා පැහැදිලිව පෙන්නපු අවස්ථාවක් හැටියටයි අපි දකින්නේ. මේක 아무තු දෙයක් නෙවෙයි, මේක අරුම පුදුම දෙයක් නෙවෙයි, මේක හේතු ප්‍රත්‍යයෙන් ඇතිවෙච්ච එක්තරා අවස්ථාවක් පමණයි. ඉතින් ඇත්තටම දැන් අපි තේරුම් ගන්න ඕනේ මේ කාලය තුල විශේෂයෙන් පහුගිය දවස්වල ඕස්ට්‍රේලියාවේ ගත්තොත් එහෙම ඕස්ට්‍රේලියාවේ ගොඩාක් සත්තු මැරුවා. දැන් ඒ වෙලාවේදී අපි හරි කම්පාවටපත් වුණා. හැබැයි ඒ වගේ සිදුවේ ඕස්ට්‍රේලියාව විතරක් නෙවෙයි. ඒ වගේ සිදුවීම් ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ එහෙම නැත්නම් දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ලෝකයේ තුල සුවිශාල ප්‍රමාණයක් සිද්ධ වුණා මේ සමාජය තුල. මං හිතනවා අන්නේ හැම දෙයකම එකතුවක් ඇවිදිලා කිසියම් මිනිස්යාට
අපේ තමන් ස්වභාව ධර්මයේ පිළිබඳව ලෝකයේ පිළිබඳව ධර්මතාවයේ පිළිබඳව යථාර්ථයේ පිළිබඳව හිතන්නට ආපු එක්තරා හේතු ප්‍රත්‍යයෙන් ගොඩනැගිච්ච එක අවස්ථාවක් හැටියට තමයි ඔබතුමා මම නම් මේක දකින්නේ. ඉතින් ඇත්තටම මේක අද ඊයේ නෙවෙයි මනුෂ්‍ය ඉතිහාසයේ කවදත් ඒ වගේ දේවල් සිද්ධ වෙලා තියෙන. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත්තාම උන්වහන්සේ 6 වෙනි වස්සාන කාලය ගත කළේ වේරංජාවේ. වේරංජාවේ ගත කරපු වස්සාන කාලය තුල උන්වහන්සේට හරියට ආහාර ලැබුණේ නැහැ, දාන ලැබුණේ නැහැ. ඉතින් බොහොම කරකශ භාවයටපත් වුණා. ඉතින් ඒ නිසා මේක හැම යුගයකම ලෝකයේ තුල ඕනෑම කෙනෙකුට සිද්ධ වෙන යථාර්ථයක් හැටියටත් අපිට අෂ්ටලෝක ධාමේ එක අවස්ථාවක් හැටියටත් අපිට දකින්න මෙනෙහි වෙන දෙයක් හැටියටයි මම දකින්නේ. ඉතින් ඒ නිසා මේ කාලය තුල ජීවත් වෙන මේ මිනිස්සු එක පැත්තකින් වාසනාවන්තයි. මොකද මේ වගේ දේවල් අත්දැකීම් හැටියට අපේ ජීවිතය අපිට සැලසෙනකොට අපිට මේ ධර්මතාවය කියන එක අවබෝධයට, ධර්ම අවබෝධයට ඒ හැම දෙයක්ම හේතු ප්‍රත්‍යක් කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම දකින්නේ මේක එක පැත්තකින් අර හැම අපි කියනවානේ හැම අඳුරු වලාවක් තුලම රිදී රේඛාවක් තියෙනවා කියනවා. එහෙම නැත්නම් අපි කියනවා කන්දක් නැග්ගහම පල්ලමක් තියෙනවා කියලා අපි සාමාන්‍ය සම්මුතියේ කතාවට කියනවා. ඉතින් කොහොම වුණත් මේ ලෝකයේ තුල මේ අවස්ථාව අපිට මේ ජීවිතයේ ලෝකයේ දකින්ට යෙදිච්ච හේතු ප්‍රත්‍යයෙන් ඇතිවෙච්ච එක තැනක් හැටියට තමයි මට දකින්න පුළුවන්කම තියෙන්නේ ඔබතුමා ධර්මානුකූලව හිතනකොට. එහෙමයි අපේ හැමදෙරේ. දැන් විද්‍යාඥයින් මේ වාතාවරණය තුල ඉදිරිපත් කරන වාර්තාවල පරිසර දූෂණය එහෙම නැත්නම් ඔසෝන් වියනට පවා කිසියම් සුවපත් භාවයක් ලැබුණු සති කිහිපයක් විදියට මිනිසාගේ දැඩි තාක්ෂණික කාර්මික ක්‍රියාකාරකම් අවම වුණු මේ කාලය හඳුන්වනවා. ඒ වගේම විවිධ වාර්තාවලින් පෙන්වා දෙනවා ජනාකීර්ණ නගරවල වායුගෝලය පවා බොහොම සුවපත් වෙලා කියලා. සෝබා දහමට හිතැති දහමක් ලෙස බුදුරජාණන් වහන්සේගේ දහම, බුදුරජාණන් වහන්සේගේ උතුම් දිවි පෙවෙත සෝබා දහමට පරිසරයට ආදරය කරමින් පරිසරය රැකගනිමින් ජීවත් වන මිනිසෙක් බිහි කිරීමට කියලා දෙන අනුශාසනා කරන දහමක්. අපිට මේ උදාහරණත් සමග අපේ හැමදෙරේ ලෝකයටම නැවතිලා නැවත සිතන්නට බල කෙරෙලා තියෙන මේ මොහොතේ පරිසරයට ආදරය කිරීම පිළිබඳව සිහිපත් කිරීම වටිනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ මොනතරම් මේ ස්වභාව සෞන්දර්යයට එහෙම නැත්නම් පරිසරයට ආදරය කළාද එහෙම නැත්නම් ප්‍රිය කළාද ගෞරව කළාද කියන කාරණාව අපට ඊටා මනවින් ප්‍රත්‍යක්ෂ වෙනවා. ලෞතර බුද්ධත්වයේ ලබාගෙන පළවෙනි අවස්ථාව හැටියට පළවෙනි ක්‍රියාව හැටියට උන්වහන්සේ සිද්ධ කළේ තමන් වහන්සේට සෙවණ දීපු ජයසිරි මහ බෝධීන් වහන්සේ දිහා සතියක් මුළුල්ලේ ඇහි පිහ නොහෙලාගෙන බලාගෙන හිටියා. එතකොට සතියක් තිස්සේ ඇහි පිහ නොහෙලාගෙන ඇසතු ගහ දිහා බලා හිටියා කියලා ඇසතු ගහට ලැබෙන මෙලෝම ලාභයක් නැහැ. 아무තු දෙයක් නැහැ. හැබැයි උන්වහන්සේ ලෝකෙට පෙන්වුවේ මොකද්ද? තමන්ට උපකාරයක් කරනවා නම් තමන්ට සෙවණ දීපු ගහක් කොලක් වුණත් අමතක කරන්න එපා කියන එක. ඉතින් ඒ නිසා උන්වහන්සේ හැමතිස්සෙම ප්‍රිය කළේ දැන් ලෞතර බුද්ධ රාජ්‍යය ලබා ගන්න. එහෙම නැත්නම් අර දුෂ්කර ක්‍රියා කරන සමේ පවා හැම අවස්ථාවකදීම උන්වහන්සේ යොදාගත්තේ ස්වභාවික පරිසරය. තමන් වහන්සේගේ ජීවිතේ මහා සුව පහසු මාලිගාවක ඉපදිච්ච උන්වහන්සේ හැම දෙයක්ම අතෑරලා දාලා ස්වභාව පරිසරයට ආවේ. ස්වභාව ධර්මයට එකතුනේ. එකතු වෙලා උන්වහන්සේ ආදර්ශයෙන්ම පෙන්නවා මේ ස්වභාව ධර්මය අපේ ජීවිතයේ ආධ්‍යාත්මික දියුණුවට සැපත සඳහා හේතුවක් වෙනවා කියන එක ඊටාම පැහැදිලිව උන්වහන්සේ පෙන්වා දුන්නා. පටන් ගත්ත තැනින් මේකයි ඒ ඇසතු බෝධීන් වහන්සේ දිහා බලාගෙන හිටියේ. ඒ වගේම ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නීති වලින් පවා දැන් භික්ෂුන් වහන්සේලාට විනය නීති වලින් පවා පනවලා තියෙනවා. ගස්වල ගස් සිඳින්න, අතුකොළ සිඳින්න, ඒ වගේම පාවෙන ජලය අපවිත්‍ර කරන්න ඒ කිසි දෙයකට හැකියාවක් නැහැ විනය නීති වලින් පවා. ඉතින් ඇත්තටම මේ ලෝකයේ දැන් අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේ අපේ මාතෘ භූමියට වැඩම කළ රජුරවන්ට ඉස්සෙල්ලාම කරපු අවවාදය මොකද්ද? පොළවේ ඉන්න සතාටත් අහසේ පියාඹන සත්වයාටත් ආරක්ෂාව තියෙන්න ඕන, නිදහස තියෙන්න ඕන කියලා. ඒතර ගහකොළට නිදහස් තියෙන්න ඕන. හැබැයි නමුත් මේ ලෝකේ බොහෝ බලවතුන් ධනය අතින් බලය අතින් ශක්තිවන්ත වෙන අය හිතුවා නෑ මේ ස්වභාව ධර්මය කියන්නේ අපිට ඕන විදිහට තියෙන්න ඕන දෙයක් කියලා. හැබැයි අන්නේ
අන්නේ වැරදි මතය වෙනස් කරන්නට හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගිච්ච අවස්ථාවක් හැටියට තමයි මේක දකින්නේ. එතකොට දැන් අපි ඔක්කොම ගෙවල් වලට කොටු වෙලා ලෝකේ හැමතැනකම මහා බලවතුන් ඔක්කොම අසරණ කරලා හැබැයි සත්තු නිදහස් වෙලා පරිසරය නිදහස් වෙලා ඕසෝන් ස්තරය සම්පූර්ණ වෙනවා. හැම පරිසරය සුන්දර වෙනවා. හැමදේම ලස්සන වෙනවා. ඒක අපේ රටෙත් එහෙමයි ලෝකෙත් එහෙමයි. ඉතින් එතකොට ඒකෙන් දැන් අපි තේරුම් ගන්න ඕන මේ පරිසරය අභිබවා අපි යන්න හැදුවොත් එතෙන්දී අනිවාර්යයෙන්ම හේතු ප්‍රත්‍ය අනුව අපිට ඒකට විඳවීමක් කරන්න සිද්ධ වෙනවා. අන්නේ විඳවීම තමයි ඔබතුමා අපි දැන් මේ කරන්නේ. එහෙමයි අපේ හැඳුරුනේ. දැන් නවීනත්වය විචාරශීලීව අපේ ජීවිතයට අපි ලං කරගත යුතුයි. ඒ වගේම අවිචාරශීලීව අපට අනාදිමත් කාලයක සිට තිබුණු සම්ප්‍රදායන් අපේ වටිනාකම් අපි බැහැර නොකළ යුතුයි කියන දේත් බොහොම ඉහළින් පසක් වන සමයක් බවට මේ සමයපත් වෙලා තියෙනවා අපේ හැමදෙරණ. විශේෂයෙන් පෙරදිග සංකල්පවලට බටහිරත් ඉහළ අගයක් ලැබෙන කාලයක්. චීනය පවා COVID-19 වසංගතයෙන් මිදීම උදෙසා දුම්මැල්ලීම වගේ මෙවැනි අපේ මේ පෙරදිග සංකල්ප ඉහළින්ම භාවිත කරා කියන ආරංචිය අපට එනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා, ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමා අපේ රටේත් ආයුර්වේද වෛද්‍යවරුන්, පාරම්පරික වෛද්‍යවරුන් මේ අය කැඳවලා මේ COVID-19 වසංගතය මර්ධනය කිරීමට පත් කරලා තියෙන ඒ ආයතනවලට ඔවුන්ගේ අදහස්, ඒ වගේම ඔවුන්ගේ මේ වටිනා සම්ප්‍රදායන් මේ අභියෝගය ජය ගැනීමට ලොකු ශක්තියක් වේ කියන විශ්වාසයෙන් කටයුතු කරනවා. ඉතින් අපේ හැඳුරුනේ මේ එදා ඉඳලා තිබුණු පෙරදිග සංකල්ප අපි දුටුවා ආයිබෝන් කියන ඒ උදාර ආශිර්වාදය බටහිර අය පවා භාවිත කරනවා. එතකොට අපිට හිතෙනව නේද අපි කිසියම් විදිහකින් අවිචාරශීලීව අපේ පැවති වටිනාකම් දිහා මෑතකදී බැලුවද කියලා මේ නවීනත්වය හැමුවේ තරමක් දුරට අන්ධ වෙලා. ඇත්තටම ඒක තමයි අපිට වැරදිච්ච තැන. අපි අතීතයේ තුල යම් සංකල්පයක්, යම් ක්‍රියාවක්, යම් දෙයක් අපි කළා නම් ඒ හැම දෙයකම මටවත් අනුන්ටවත් අවඩක් නොවන ඊටාම මටවත් අනුන්ටවත් අවඩක් නොවන ඊටාම යහපත් ක්‍රමවේදයකට තමයි ඒ හැම දෙයක්ම සකස් වෙලා තියෙන්නේ. ඇත්තටම දැන් ඔය දුම් අල්ලන වගේ දේවල්, එහෙම නැත්නම් අපි හිතමු දැන් ඔය කසාය වගේ දේවල්, කුරා කූඹියෙකුටවත් හිංසා වෙන දෙයක් ඒ තුන නැහැනේ. නමුත් දැන් මම අහගෙන හිටිය ප්‍රවෘත්ති අහනකොට දැන් මේ COVID-19 වෛරසය මැඩ පැවැත්වීම සඳහා කිසියම් එන්නතක් පරීක්ෂා කිරීමට අහවල් සත්තු ප්‍රයෝග කර ගන්නවා කියලා හිත දැනටත් අපි සමාජාවට තවමත් අපි කරන්නේ අර සත්ව හිංසන. එහෙම නැත්නම් කාට හරි හිංසා පීඩා කිරීම තමයි මේ දියුණුවයි කියන ක්‍රමවේදය තුළ හැමතිස්සෙම පවතින්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් අතීතයේ තුල හිටපු නොයෙක් ඔය ආයුර්වේද ඉරිචිවරු කවදාවත්ම තව කෙනෙකුට කුරා කූඹියෙකුටවත් හිංසා වෙන ක්‍රමවේදයක් ඒ ඇත්තෝ අත්හදා බැලුවේ නැහැ. ඒ ඇත්තෝ එහෙම ක්‍රමවේදයකට ගියේ නැහැ. ඉතින් ඇත්තටම අපි ඒක ගොඩාක් අගය කරන්න ඕනේ. වගේම අපේ සමහර උගත්යයි හිතන, බුද්ධිමත්යයි හිතන, හැම දෙයක්ම දන්නවා කියලා හිතන, බලවත්යයි හිතන අය හිතනවා මේ බටහිර ක්‍රමවේද ඊටාම ඉහළයි කියලා. නමුත් ඇත්තටම අපේ රටේ හැම පුංචි දේ පවා පුංචි සංකල්ප දැන් අපි හිතමු අපි තුල තියෙනවා මේ දැන් ওই දෙවියන් පිළිබඳව සම්‍යදෘෂ්ටික දෙවි දේවතාවෝ ඉන්නවා කියන සංකල්පය අපිට තියෙනවා. මම ඔය ඉස්සරත් ඔක පැහැදිලි කළා. ඔබතුමා දැන් ඔය අපි ගමු කතරගම දෙවියෝ. කතරගම දෙවියෝ ගත්තාම කතරගම දෙවියන්ගේ රූපයට සමහර අය නිନ୍ଦා අපහාස කරනවා. අපහාසෙන් උපහාසෙන් අහනවා. අත් 12ක් තියෙන්නේ කොහොමද? මූණු 6ක් තියෙන්නේ කොහොමද? එහෙම නැත්නම් ඒ වගේ මොනරාගේ පිටේ කොහොමද නැගලා යන්නේ? ඕ වගේ නොඑක් සංකල්ප විචාර ඉදිරිපත් කරනවා අපේ සමහර ඒ පිළිබඳව නොදත් ඇත්තෝ, මනස නොදියුණු ඇත්තෝ. හැබැයි ඔය ගැන හොයනකොට ඔබතුමා මම දැනගත්ත කාරණාවක් තමයි ඔය කතරගම දෙවියන්ගේ රූපය හැටියට නිර්මාණය වෙච්ච රූපය අපේ ඉතිහාසය තුළ ඒ ඇත්තෝ නිර්මාණය කරලා තියෙන එක හරි මේ බුද්ධිමත් ලෙස. ඒක ඒ තුලිනුත් Tamanට අපේ ජීවිතයට කිසියම් පාඩමක්, එහෙම නැත්නම් ආදර්ශයක්, එහෙම නැත්නම් අධ්‍යාපනය, එහෙම නැත්නම් යම් දෙයක් ඉගෙන ගන්න, යම් දෙයක් තේරුම් ගන්න. දැන්
අත් 12ක් ලකුණු කරන්න හේතුව හැටියට මා දැනගත්තේ අපිට තියෙනවා මාස 12ක්. මාස 12ක් අවුරුද්දට තියෙනවා. එතකොට මේ මාස 12ෙම අපි එක හා සමානව කටයුතු කරන්න ඕනේ. අන්න ඒක තමයි ඒ කතරගම දෙවියන්ගේ අත් 12ක් තැබීමෙන් පෙන්눔 කරන්නේ. ඒ වගේම ග්‍රහයෝ අතරින් ග්‍රහයෝ 6 දෙනෙක් හැමතිස්සෙම අපිට අභියෝග කරනවා. මේ ග්‍රහ බලපෑම් වලින්. එතකොට මේ මගේ බොහොම හිතයිසී ජෝතිෂවේදී මහත්තයෙක් මට මේ කාරණා ටික පැහැදිලි කරලා දුන්නේ. මේ එතුමා ඉතින් හරි ලස්සනට මේක පැහැදිලි කළා. ඉතින් මේ රාශි එහෙම නැත්නම් ග්‍රහ 12න් 6 දෙනාගෙන් අපිට ඇති වෙන නොයෙක් උපද්‍රව දුරු කිරීමට අපි හැමතිස්සෙම අපේ බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ. ඒක තමයි එකෙන් පෙන්눔 කළේ. ඒ වගේම විශේෂයෙන්ම හැමතිස්සෙම මොනර සංකේතවත් කරන මොනර ණය පාගගෙන ඉන්නවා. එතකොට ඒකෙන් පෙන්눔 කරන්නේ මේ සර්පයා කියලා කියන්නේ අයුක්තිය හැමතිස්සෙම යටපත් කරන් ඉන්න ඕන කියන එක. මොනරා කියන්නේ සුන්දරත්වය. හැබැයි මොනරගේ ඉදිරිපිට ලස්සන වුණාට පිටිපස්සේ පැත්තෙන් ඒ සුන්දර බව නැහැ. එතකොට ජීවිතෙත් එහෙමයි. මෙන්න මේ විදිහට මේක දිගට කියන්නට කතාව. මම මේ කියන්න හැදුවේ ඔබතුමා අපි අපේ ජීවිතේ, අපේ සමාජය තුළ, අපේ සංස්කෘතිය තුළ කිසියම් සංකල්පයක් ඇති කරගත්තා නම් ඒ ඇති කරගත්තේ ඒ කිසි දෙයක් නිකන් නෙවෙයි. ඒ හැම දෙයකම අර්ථවත් බවක් තිබුණා. දැන් අපේ ඉතිහාසය තුළ ඒ තිබිච්ච ගතිසිරිත් ඒ වගේම ඒ ක්‍රමවේද තුල කවදාවත් කාටවත් අවඩක් වුණේ නැහැ. ඉතින් ඒ නිසා ක්‍රමක්‍රමයෙන් ලෝකය ඒක තේරුම් ගනිමින් පවතිනවා. ලෝකය ඒක දකිමින් පවතිනවා. ඉතින් ඒ නිසා අදටත් දැන් ඊයේත් මම දැනගත්ත කාරණාවක් තමයි ඊයේ මට ලැබුණා. ඔය දැන් ඔය COVID-19 වෛරසය තමන්ගේ ශරීරයට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඉතා වටිනා ප්‍රතිකාර බෙහෙත් වර්ග විශේෂයෙන්ම මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ පවතිනවා කියන කාරණාව. ඉතින් ඒ නිසා ඇත්තටම දැන් අපි අපේ තරුණ පරම්පරාවෙන් අපේ වැඩිහිටියයන්ගෙන් අපි ඉල්ලා හිටින්නේ ඒ අතීතයේ තිබිච්ච ඒ උතුම් ගුණාංග අපේ ජීවිතයට එකතු කරගන්න. ඒකෙන් අපි කියන්නේ අර පරණ ක්‍රමයටම ජීවත් වෙන්න කියන එක. නමුත් අපිට අපේ ජීවිතයේ සුවපහසුව සඳහා අපි අලුත් ක්‍රමවේද භාවිතා කළත් හැබැයි අර පැරණි අපිට තිබිච්ච ඉතා වටිනා ක්‍රමවේද අපි ඒවා අත්හරින්න නැතුව ඒවා ප්‍රතික්ෂේප කරන්න නැතුව ඒවා හෙලා දකින්න නැතුව අපි ඉදිරියට යන ක්‍රමවේදයක් දැන් බුදුහාමුදුරුණත් හැමතිස්සෙම අතීතයේ තුල සිද්ධ වෙච්ච සමාජ ක්‍රමයේ තුල තිබිච්ච දේවල් එකපාරට ප්‍රතික්ෂේප කළේ නෑනේ උතුමා. දැන් අපි හිතමු උදාහරණයක් හැටියට වස්සාන කාලය. දැන් වස්සාන කාලය තුල සියලු තීර්ථක ඇත්තෝ එක තැනකට වෙලා වාසය කරනවා. මොකද හේතුව වහිනකොට ඇති වෙන ප්‍රශ්නත් එක්ක. හැබැයි ලෝතුරා බුදුරජාණන් වහන්සේට ඒක යෝජනා කළාම බුදුහාමුදුරුවෝ ඒක ප්‍රතික්ෂේප කළේ නෑනේ. ඒකට අර්ථයක් දුන්නා. දැන් මැවුම් සංකල්පය පෙන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ එකපාරට ප්‍රතික්ෂේප කළේ නෑ. හැබැයි ඒ ඇත්තටම මැවීමක් තියෙනවා. හැබැයි මවන්නේ අපේ අම්මයි තාත්තයි. බ්‍රහ්මාති මාතා පිතර. ඉතින් ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම අපිට පෙන්눔 කරලා දුන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපිට හැමතිස්සෙම දේශනා කළේ මේ ක්‍රමවේදවලට අතීතයේ තිබිච්ච දේවල්ට අභියෝග කිරීමම නෙවෙයි. හැබැයි ඒවා හැමම වැළඳ ගැනීමත් නෙවෙයි. අපි බුද්ධිමත්ව ඒවා අපේ ජීවිතයට අර්ථාන්විතව එකතු කර ගැනීම. ඉතින් ඒ නිසා මෙන්න මේ තැනට අපි එන්න ඕනේ. මේක ප්‍රතික්ෂේප කිරීමත් නෙවෙයි, මේකම වැළඳ ගැනීමත් නෙවෙයි. අපේ ජීවිතයට අර්ථාන්විත විදිහට අපි එන්න ඕනේ. හැබැයි නමුත් අද වෙලා තියෙන්නේ අපි ලෝක සියල්ල දන්නවා කියලා අපි සියල්ල ප්‍රතික්ෂේප කරනවා. සියල්ලට අභියෝග කරනවා. අන්නේ ක්‍රමවේදී අපි වෙනස් වෙන්න ඕනේ. එහෙමයි අපේ හැමදෙන්නේ. දැන් සරියුත් මහරහතන් වහන්සේ අපාසා තිබෙනවා මහරහතන් වහන්සේ නමකුවත්, කතරම් ජ්‍යෙෂ්ඨ වූවත් අවවාද පිළිගැනීම අතින් උන්වහන්සේගේ තිබුණු ඒ ශ්‍රේෂ්ඨත්වය අපටත් අවවාද අනුශාසනා බොහොමයක් පිළිගන්න වෙන සමයක් මේ උදා වෙලා තියෙන්නේ අපේ හැමදෙරෝනේ. අවවාද අනුශාසනා නොයවසන හුරු ගතිය අපේ ජාතියේත් ලෝකේත් පහුගිය කාලේ ඉහළ ගියාද? ලෝකයේ පැවති මේ විෂම රටාව නිසා ඒ දේට අපි හුරු පුරුදු වෙලා හිටියද? අවවාද අනුශාසනා
හරියට පිළිපදින්නට කිසියම් විදිහක අපේ පැකිලීමක් දුබලකමක් තිබුණද ඒ කවරක් වුවත් දැඩි ලෙස බල කර ඉල්ලා සිටිනවා මේ අවවාද අනුශාසනා මේ සමයේ දැඩිව පිළිපදින්න කියලා. ඉතින් ඇතැම් අයට ඒ පිළිපැදීමට අර පරණ පුරුද්ද නිසා අපහසුතා ඇති වෙලා ගැටලු ඇති කරගත්තත් අවවාද අනුශාසනා නොපිළිගත්තොත් සමහර විට ජීවිතය පවා අහිමි වීමේ දැඩි අවදානමක් තියෙන භයානක යුගයකට අප එළඹිලා තියෙන්නේ. බෞද්ධයන් විදියට මේ අවවාද අනුශාසනා පිළිපැදීම කියන කාරණය පිළිබඳව අපේ හැමදෙරෝනේ අපි කතා කරනවා. ඔබතුමා දැන් ධර්මානුකූලව ගත්තාම යම් කෙනෙක් අවවාදයක් කරනකොට ඒක Tamanට මදි පුංචිකමක් කියලා හිතනවා නම් ඒක තමන්ගේ නූගත්කම, මෝඩකම. දැන් සමහර අය හිතනවා මං හිතන දේම කරන්න ඕන, මං හිතන දේම වෙන්න ඕන. මේ මනස නොදියුණු පුද්ගලයෝ හිතන දෙයක්. හැබැයි දැන් මං හිතන දේම මං බලාපොරොත්තු වෙච්ච දේම මට ඕන දේම වෙන්න ඕන කියලා හිත යම් කෙනෙක් හිතලා වැඩ කරන තාක්කල් එයා විනාශ වෙනවා. එයාගේ විනාශය වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මං ඒකයි අර ඉස්සෙල්ලත් කිව්වේ කැටකිරිල්ලේ කතාව විශේෂයෙන්ම කැටකිරිල්ලිය තමන්ගේ අම්මා තාත්තා වැඩිහිටියෝ කියන දේ අහන්න නැතුව සම්මුතියෙන් එහෙම නැත්නම් තමන්ගේ සීමාවෙන් එළියට එයා දුකටපත් වුණාසේ අදත් අපේ ජීවිත අපේ සමාජය තුළ ගොඩාක් අය තමන්ගේ ඒ සීමාවෙන් එහාට යනකොට තමයි තමන්ගේ සීමාව කියන එක තමන් දන්නේ. දැන් සරියුත් මාහිමියන් වහන්සේ සිහිපත් කළේ අනේ අවුරුදු 7ක පොඩි දරුවෙක් වුණත් මට අවවාදයක් කරනවා නම් ඒක මං හිස් මුදුනින් පිළිගන්නවා කියලා. හැබැයි මේ ලෝකේ ගොඩාක් මිනිස්සු හිතනවා තමන්ට අවවාදයක් කළාම තමන්ට යමක් කියා දුන්නාම ඒක තමන්ට මදි පුංචිකමක් කියලා. හැබැයි එහෙම හිතන තාක්කල් මේ මිනිස්සයාට කවදාවත් ජීවිතේ දියුණු වෙන්න බෑ. තමන්ට ඉස්සරහට යන්න බෑ ඔබතුමා. එහෙමයි. අපේ හඳුරෝ ධර්මදේශනාවෙදිත් සිහිපත් කළා විශේෂයෙන් මේ COVID-19 කියන මේ රෝගය පිළිබඳ කිසියම් හෝ ලක්ෂණයක් තියෙනවා නම් ඉදිරිපත් වෙන්න ඒ සඳහා කෙටි අංකයකුත් දීලා ඒ අංකයට වහාම අමතන්න. මෙහෙම කියලා තියෙද්දිත් මේ ලෙඩේ හංගගෙන කිසියම් පැකිලීමකින් ඉන්න පිරිසක් තවමත් ඉන්නවා කියන දේ. මේ ලෙඩේ කිසියම් විදිහක අනාචාරයේ හැසිරීමකින් හෝ වැරදි ඇවතුම් පැවතුම් වලින් හෝ බෝ වෙන දෙයක් නෙවෙයි. චාල්ස් කුමාරයා එක්සත් රාජධානී අගමැතිතුමා මේ වගේ ධනය බලය කිසිම ભેදයකින් තොරව හැදෙන කෙනෙක්. ඒ නිසා පැකිලෙන්න එපා. ඉදිරිපත් වෙන්න කියන ඉල්ලීමත් ඒ අවවාදයත් තාම හරියට පිළි නොපදින පිරිසක් නිසා බොහෝ දෙනෙක් අසීරුතාවට පත් වෙලා ඉන්න විශේෂයෙන් සෞඛ්‍යකාර මණ්ඩල අවදානමකට ලක් වෙලා ඉන්න මොහොතක් අපේ හැමදෙරෝනේ. ඇත්තටම ඔබතුමා දැන් මෙතෙන්දි මට පේන මම දකින කාරණාව තමයි ගොඩාක් අයට මේ රෝගාබාධය ඇති වෙනකොට ඒක Tamanට දැනෙනකොට Tamanට තැති ගැම්මක් ඇති වෙනවා. තැති බයක් ඇති වෙනවා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? මාව තනි වෙයි, මම මැරෙයි, මාව අර විදිහට විනාශ වෙයි කියලා තැති ගැම්මක් ඇති වෙනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ අපිට ඒ රෝගාබාධ තියෙනවා නම් අපි ඒකට කල්ැතුවම ඊටාම ඉක්මනින්ම ඊටාම අප්‍රමාදීවම ක්‍රියාත්මක වුණොත් අපිට තැතිගැම්මක් ඇති කරගෙන බය වෙලා අපි එහෙම විනාශ තත්වයකටපත් වෙන්නේ නැහනේ. අපිට බොහොම කල් වෙලා ඇතුව එතකොට ඒකට විසඳුම් හොයාගන්න පුළුවන්. අපි දවසක් හරි එක තප්පරයක් හරි ප්‍රමාද වීම තමයි මේ අසනීපයට හේතු වන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ රටේ ලෝකේ තියෙන රෝගයක් ඒඩ්ස් වගේ එකක්. දැන් හැබැයි එවැනි රෝගයකටපත් වුණොත් යම් කෙනෙක් සමහර වෙලාවට නිന്ദා අපහාසයට ලක් කරන සමාජ ක්‍රමයක් තිබුණත් දැන් නොඑක් සමාජ රෝග තියෙනවා. අපි දන්නවා ඒවා ඇදුනහම සමාජයේ නිന്ദා අපහාසයට ලක් කරනවා. හැබැයි නමුත් මේ COVID-19 වෛරසය ඇති වුණා කියලා හිත හැම කවුරුවත් නිന്ദා අපහාසයට ලක් වෙන්නේ නැහැ. මොකද හේතුව සමහර වෙලාවට දැන් අද හොඳට ඉන්න මට උනත් හෙට ඒක වැළඳෙන්න පුළුවන්. හැබැයි ඒක වැළඳෙනවා නම් මමත් ඒ ක්‍රමවේදයම තමයි අනුගමනය කළ යුත්තේ. ඒ වගේම ඒ රෝගේ හැදිලා මං අපවත් වෙනවා නම් මගේ ආදාහනය කළ යුත්තේ ඒ ක්‍රමවේදයට අනුවයි. ඉතින් ඒ යථාර්ථය අපි දකින්න ඕනේ. ඒ යථාර්ථය අපි දකින්න බැරි වෙන්නේ මොකද හේතුව තමන්ගේ මනස තමන්ගේ සිත අර ධර්මයට අනුව දියුණු වෙලා නැහැ. හැමතිස්සෙම හිතන්නේ මම මේ ලෝකේ ස්ථාවරයි එහෙම නැත්නම් මම කවදාවත් මට මෙහෙම කරදරයක් වෙන්නේ නැහැ මට මෙහෙම ලෙඩක් හැදෙන්නේ නැහැ මට නම් එහෙම වෙන්නේ නැහැ කියලා එහෙම ගොඩාක් අය එහෙම හිතාගෙන ඉන්නවා.
ඒ වගේම අපේ හඳුරන්නේ සමහරව හිතනවා දැන් මගේ රෝග ලක්ෂණ දැනුම් දුන්නයින් පස්සේ මේ රූපවාහිනී කැමරා කණ්ඩායම් ඇවිල්ලා අපේ ගෙවල් පැත්තට අපේ ගෙදර විශේෂයක් කරලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇවිල්ලා මේක මේ මහා කාර්යභාරයක් බවට පත් වේ. ඒ නිසා කොහොම හරි ෆාමසියකින් කිසිම විධිමත් බවක් නැතුව ප්‍රතිජීවකයක් හරි අරගෙන මට මේක හොඳ කරගෙන මේ වගේ තත්වයකටපත් නොවී ඉන්න පුළුවන් නම් හොඳයි කියලා. නමුත් වෙනත් තත්වයටතේ එහෙම කරත් කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ ප්‍රතිජීවකෝ කිසිම ඖෂධයක් වෛද්‍යවරයෙකුගේ අනුමැතියකින් තොරව ලබා ගැනීම. නමුත් COVID-19 එක්ක මේ වගේ සෙල්ලම් කරන්න පුළුවන් තත්වයක් නෙමෙයි තියෙන්නේ. ඉතින් අපි හැමෝටම අර වගේ ලාමක දෙයට මගේ නිවස ළඟට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇවිල්ලා අල්ලපු ගෙදර අය බලයි මේ වගේ පුංචි දේවල් වලට පැකිලිලා අවසානයේදී මහ විපතකට නේද? ඔව් ඇත්තටම දැන් මගේ ගෙදරට ඇවිල්ලා මහජන සෞඛ්‍ය නිලධාරීන් බලන එක මං හිතන්න හොඳ නැහැ ඒක වරදක් කියලා. ඒක තව කෙනෙකුට යහපතක්. ඒතකොට අල්ලපු ගෙදර අයටත් අනේ මේ කරදර බාධාව ඇති වෙන්න නැති වෙන්න මේ හෙම්බිරිසාවක්වත් ඇති නොවෙන්න වග බලා ගන්න ඕනේ. අපි ඒකට උපකාර වෙන්න ඕනේ කියන එක අපි හිතන්න ඕනේ. දැන් හැමතිස්සෙම අපි හිතනවා නම් මේ අපේ ගෙදරට ඒ නිලධාරීන් එන එක පරීක්ෂා කරන එක පොලිසියෙන් එන එක එහෙම නැත්නම් අපේ ගෙදර මේ පිරිසිදු භාවයට මේ බෙහෙත් ගල්වන එක නින්දාවක් කියලා හිතනවා නම් ඒක තමයි අපේ තියෙන බොළඳම අදහස. ඇත්තටම මේ ලෝකෙ මිනිස්සු ගොඩාක් අය හරි බොළඳයි. අර බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක අවස්ථාවකදී අපස්සුතායම් පුරිසෝ බලිවද්දෝව ජීරති මන්තානි තස්ස වඩ්ඩಂತಿ පඤ්ඤා තස්ස නවඩ්ඩති කියලා. ඒ කියන්නේ අපේ බොහෝ මිනිස්සුયો තමන්ගේ මොලේ කියන එක බුද්ධිය කියන එක හරියට පාවිච්චි කරන්නේ නැහැ. ඒකට උපමාවක් හැටියට ගත්තොත් එහෙම අපි දන්නවා සිව්පාදී සතුන් ලෝකෙ ඉපදෙනවා. ඉපදෙනකොට ඒගොල්ලන්ගේ මොලේ එච්චර වැඩිලා නැහැ. ඉපදෙනකොට. හැබැයි ඉපදිලා යම් කාලයක් යනකොට ඒගොල්ලොන්ගේ ශරීරය තවදුරටත් වැඩෙනවා. මොලේ වැඩෙන්නේ නැහැ. හැබැයි මිනිස්සයා කියන සත්වය හැම නැහැ. ඉපදෙනකොටම මොලේ තමයි වැඩි ප්‍රමාණයක් වැඩිලා තියෙන්නේ. එතකොට මේ ඒ වැඩිච්ච මොලය කියන එක අපි අපේ ජීවිතේ පරිහරණය කරන්න අපි පාවිච්චි කරන්න මොලේ පාවිච්චි කරන්නේ නැත්නම් බුදුහාමුදුරෝ දේශනා කරනවා එයාගේ නුවණ දියුණු වෙලා නැහැ. එයාගේ මොලේ පාවිච්චි වෙලා නැහැ හරියට. එයා මේ අර සත්තුන්ගේ වගේ ශරීරය වැඩිලා තියෙනවා. මේ මොලේ වැඩිච්ච නැති කෙනෙක් වගේ වැඩ කරනවා කියලා. එහෙම නැත්නම් ඕක මේ වටින් කියනකට වඩා සරලව කියනවා නම් කෙලින් කියනවා නම් මේ සමහර අය ඉපදිලා මිනිස්සෙක් හැටියට ඉපදිලා හරියට මේ වැඩ කරන්න නිකන් හරකෙක් වගේ. ඒකයි මේ කියන්නේ. වැඩ කරන්නේ හරියට හරකෙක් වගේ. දැන් හරකගේ මොලේ වැඩෙන්නේ නැහනේ. හරකගේ ඇඟ වැඩෙන්නේ. ඉතින් සමහර මිනිස්සුયો ඉන්නවා සමහර මිනිස්සුන්ගේ මොලේ තිබුණට ඒ මොලේ වැඩිලා නැහැ වගේ හරකෙක් වගේ වැඩ කරනවා. ඇත්තම කතාව කිව්වොත් එහෙම. ඉතින් ඒ නිසා තමන් හිතන්න ඕනේ මමත් හරකෙක් වගේ වැඩ කරන කෙනෙක්ද? මං හරියට මගේ ජීවිතයේ සැපත වෙනුවෙන්, මගේ ජීවිතයේ යහපත වෙනුවෙන්, මගේ ජීවිතයේ අනාගතය වෙනුවෙන්, මම වටා ඉන්න අයට යහපත වෙනුවෙන්, මගේ අසල්වාසීන්ට යහපත වෙනුවෙන්, ආරක්ෂාව වෙනුවෙන් මට මගේ මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න බැරි නම් මං හරකෙක් වගේ වැඩ කළොත් මොකද වෙන්නේ? ඒකේ විනාශයක් නේ සිද්ධ වෙන්නේ. මිනිසෙක් වගේ අපි වැඩ කරන්න අපි පුරුදු වෙන්න එපාය. ඉතින් ඒ නිසා මේ ලෝකයේ තුල ඔබතුමා ඇත්තටම මොලේ නැති අය නෑ. මොලේ නැත්තන් නැත්තේ අර විශේෂ අඩුපාඩුකම් සහිත අය වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මිනිස්සුયો කාටත් මොලේ තියෙනවා. හැබැයි මේ මොලේ මිනිස්සු පාවිච්චි කරන්නේ නෑ. මොලේ පාවිච්චි නොකිරීම නිසා ගොඩාක් Tamanටත් කරදර සිද්ධ වෙනවා, අනිත් අයටත් කරදර සිද්ධ වෙනවා. ඉතින් අර බාලයෝ ආශ්‍රය කළාම අර අපි කියන්නේ බාලයෝ ආශ්‍රය කළාම ඒ බාලයන්ගේ ආශ්‍රය නිසා කාටත් වැඩි දෙනෙකුට කරදර බාධා ඇති වෙනවා කියලා. ඉතින් එවැනි බාලයෙක් වෙන්නේ මොකටද? එක දවසක් තමන් ලෝකේ ජීවත් වුණත් අපි හිතමුකෝ මේ ලෙඩේ හැදිලා දැන් මේ ලෙඩේ හැදිලා හැදෙන ඔක්කොම මැරෙන්නේ නැහැ. නමුත් හැබැයි මේ ලෙඩේ හැදිලා කීප දෙනෙක් හරි මරණයටපත් වෙනවානේ. දැන් 200කට 176කට වෙනකොට 5 දෙනෙක් අපි මරණයටපත් වෙනානේ. හොඳයි. ඒ අඩු කණ්ඩායමට අයිති වෙන මරණයටපත් වෙන කෙනෙක් වුණත් මම මැරෙන කෙනෙක් වුණත් හැබැයි තව කෙනෙකුට දුකක් දීලා මැරෙනවට වඩා කොච්චර වටිනවද මම කාටත් අවඩක් නොකර මැරෙන එක. ඉතින් ඒකනේ වැදගත් වෙන්නේ. දැන් අපි හිතමුකෝ දැන් මම ළඟ ඉන්න එක්කෙනා මට දුකක් දීලා එයා මැරෙනවා නම් මං එයා ගැන මං කොහොමද දකින්නේ? එතකොට අත්තානං උපමං කත මං තේරුම් ගන්න ඉපේ මං කල්පනා කරලා බලන්න ඉපේ. එහෙමනම් මමත් තව කෙනෙකුට දුකක් කරදරයක් දෙන්න හොඳ නැහැ කියන එක. ඉතින් මේක කල්පනා නොකිරීම තමයි
ලොකුම අඩුපාඩු. ඒක දහම නොදැනීම, සතිය පිහිටුවා නොගැනීම. එහෙමයි අපේ හාමුදුරනේ. මේ COVID-19 රෝගයට බෞද්ධද, හින්දුද, ඉස්ලාම්ද, කතෝලිකද මේ වගේ කිසිම බෙහෙදයක් නැහැ. ඔබේ මරණය පවා සිදු වෙන්නට පුළුවන්. ඒ නිසා දුරකථන ළඟට ගිහිල්ලා දැනුම් දෙන්න මෙහෙම අත තියලා නැවත ඔබට හිතෙනවා නම් මේ දැනුම් දුන්නයින් පස්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වේවි, අපේ අල්ලපු ගෙවල් වල අය දැනගනීවි, මහ ලොකු ජරමරයක් වේවි කියලා එහෙම දෙයක් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඔබේ ආරක්ෂාවට සියලුම විධිමත් වැඩපිළිවෙල යොදලා තියෙනවා. අපේ හැමදෙරෝනේ විදේශීය රටවල මුහුණු පොතේ පවා දකින්න ලැබෙනවා ලංකාවේ නම් බලධාරීන් රෝගීන් හොයාගෙන එනවා. විදේශීය රටවල රෝහල් හොයාගෙන යන්න දුක් විඳින්න තමයි වෙලා තියෙන්නේ. ඒ තරම් උන්ට කොච්චර දියුණු රටවල් කියලා කිව්වත් ඒ සෞඛ්‍ය ක්‍රමයේ පීඩාවක් තියෙනවා කියලා. දැන් අපේ අය රෝගීන් හොයාගෙන ඇවිල්ලා උන් සුවපත් කරන්න ඉදිරිපත් වෙද්දිත් අපි පැකිලෙනවා නම්, අපි මැලි වෙනවා නම් ඒ අපේ අවාසනාව අපේ විතරක් නෙවෙයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොපමණ සංඛ්‍යාවක් විපතටපත් වුණාද, රෝගය සංගවාගෙන වෙනත් රෝග හඳුන්වා දෙමින් ඉදිරියට ගියපු පුද්ගලයන් නිසා අපි මේ පොයේ දවසේ උනත් හිතට ගන්න ඕන ඉදිරි දින කීපය, සති කීපය බොහොම තීරණාත්මකයි කියන පණිවිඩය සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. ඒ නිසා අපි බෞද්ධයන් බුද්ධිමත් විදියට හිතන අය විදියට අපිට යම් රෝග ලක්ෂණයක් තියෙනවා නම් වහාම නොපැකිලව අදාළ අංශ වෙත දැනුම් දෙන්න අපි නොපැකිල තීරණය කරමු. ඒ වගේම අපේ හාමුදුරනේ මනුෂ්‍යත්වය කියන දෙයින් ඉහළ ජාතියක් ශ්‍රී ලාංකේය ජාතිය. අපට විශේෂයෙන් දකින්න ලැබෙනවා අපේ රණවිරුවන්. යුද හමුදාපතිතුමා ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා එකවරක් බොහෝම සංවේදී තත්වයට පත් වුණා. සොල්දාදුවන් අපමණ කැපකිරීම කරලා නිරෝධායනය වන පුද්ගලයන්ට පහසුකම් සැලසීම පිළිබඳ කරුණක් පැහැදිලි කරද්දී එතුමාගේ නෙතට කඳුළු නැගුණු අවස්ථාවක් පවා අපි දුටුවා. ඒ වගේම අපි දුටුවා ඉතාලිය බලා යාත්‍රා කළ නෞකාවකින් අපේ සූපවේදී කර ඉල්ලීම බොහොම සංවේදීව පිළිගනිමින් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඔහු මුදා ගන්නා ලංකාවට බහර ගන්නා දර්ශනය මේ වගේ මනුෂ්‍යත්වයේ අවදිවීමත් මේ සමයේ විතරක් නෙවෙයි සුනාමිය ඇතුළු ඕනෑම ජාතික ආපදාවකදී අපේ රටේ මිනිසුන්ගේ තියෙන ඉතාමත්ම උත්තම ගුණයක් මේ මොහොතේත් ඉතාම ඉහළින් ප්‍රකට වෙනව නේද? ඔව් ඔබතුමා ඇත්තටම ලෝකේ බොහෝ බලවත් රටවල් වල යුරෝපාදී රටවල් වල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ මේ දවස්වල සුසුම් හෙලනවා. අනේ අපිට ලංකාවට ය아가න්න විදිහක් නැහැ. ලංකාව තමයි අපිට ආරක්ෂාව. ලංකාවේ තමයි නියම ආරක්ෂාව තියෙන්නේ කියන අදහස ඒ ඇත්තොන්ගේ සිත්වල බොහොම තදින් පළපදියම් වෙලා තියෙනවා. ඒ ඇත්තටම මේකේ ඇත්තකුත් තියෙනවා. මොකද හේතුව මේ ලංකාවේ තිබෙන ආරක්ෂාව, මේ ලංකාවේ තිබෙන ඒ ආරක්ෂාකාරී පියවර ලෝකෙ කොහෙවත් අපි දකින්නේ නැහැ. ලෝකෙ කොහෙවත්. දැන් බලන්න ඇත්තටම අපේ රටේ ඔබතුමා කිව්වා වගේ රෝගීන් හොයාගෙන ගිහිල්ලා ඒ ඇත්තොන්ට අවශ්‍ය කරන පහසුකම් සලස්වලා ඒ ඇත්තොන්ව ඒ තැන් වලට යොමු කරලා ඒ ඇත්තොන්ගේ පවුල් වල අයට අසල්වාසීන්ට මේ හැමදෙනාටම යහපත ආරක්ෂාව සපයන ක්‍රමවේදය. මේක තමයි අපි මේ 2500ක් අපේ රටේ අනුබුදු මිහිඳු හාමුදුරුව අපිට පුරුදු කරපු මේ ක්‍රමවේදය තමයි අපි මේ ලාභය තමයි අපි විඳින්නේ. අපි ඒ නිසා තමයි අපි හැමතිස්සෙම කියන්නේ මේ ධර්මයේ අපේ රටේ ආරක්ෂා වෙනකම් මිනිස්සු ආරක්ෂා වෙනවා කියලා. ඇත්තටම මේ ධර්මයේ ආරක්ෂා මේ ධර්මයේ තුලින් මේ අනුබුදු මිහිඳු හාමුදුරුවෝ දීපු ඒ සංස්කෘතිය තුලින් තමයි අපිට මේ උතුම් ගුණය තියෙන්නේ. ඒක තමයි ජනාධිපතිතුමා ළඟ තියෙන්නේ. ඒ ගුණය තමයි යුද හමුදාපතිතුමා ළඟ තියෙන්නේ. ඒ ගුණය තමයි පොලිසිය ඇත්තෝ ළඟ තියෙන්නේ. ඒ ගුණය තමයි වෛද්‍යවරු ළඟ තියෙන්නේ. ඒ ගුණය තමයි වෛද්‍ය සේවා වන් කරන හෙද කාර්යයන් ඇතුළු ඒ කටයුතු කරන අය තුල තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ගුණය තමයි PHI මහතුරු තුල තියෙන්නේ. දැන් බලන්න ඒ ඇත්තොන්ට පිහිවැණුම් කන්න පවා සිද්ධ වෙලා. කරදර වෙයි. හැබැයි නමුත් මොන PHI වරයද පරිසර මේ නිලධාරියද මේ සෞඛ්‍ය නිලධාරියද කිව්වේ දැන් අපිට මේ සේවය කරන්න බෑ කියලා. අපිට මේ කෑම බීම නැහැ, අපිට ඇඳුම් පැළඳුම් නැහැ, අපිට ප්‍රශ්න තියෙනවා, මෙහෙම ගැටලු තියෙනවා කියලා ඒ ඇත්ත කවුරුවත් මන්දෝත්සාහී වෙලා නැහැනේ. කවුරුවත් පස්සට යන්නේ නැහැනේ. එක තප්පරයකින්වත්, එක විනාඩියකින්වත්, එක දශමකින්වත් මේ හැමදෙනා මේ කැපකිරීම කරනවානේ. ඒ වගේම අපේ හැම උන්ටත් දැඩි අවධානමක් තියෙද්දි. ඒ කියන්නේ විදේශීය වෛද්‍යවරයෙක් සටහන් කරලා තියෙනවා, ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් මම ඕනෑතරම් රෝගීන්ට ප්‍රතිකාර කරලා තියෙනවා, රෝගීන් මේ යනවා දැකලා තියෙනවා. ඒත් මට ලොකු බියක්, තැතිගැන්මක් කවදාවත් මේ විදියට ඇති වෙලා නැහැ. ඒ මම බිය වෙන්නේ මම නිසා නෙවෙයි, මගේ ගෙදරත්
මගේ බිරිඳ ඉන්නවා අවුරුදු 2කයි අවුරුදු 1කයි පුංචි දරු පැටවු දෙන්නෙක් මටත් ඉන්නවා. එහෙම අවදානමක් තියාගෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමහර විට රෝහලේ සති ගණන් නැවතිලා අපි වෙනුවෙන් කැප වෙලා ඉන්න උතුම් පිරිසක් විදිහට අර බුද්ධෝපස්ථානය හා සමාන උපස්ථානයක් කරන අපේ සෞඛ්‍ය අංශ අපි ඉතාමත්ම ගෞරවනීය හදවතින් මේ පෝදා සිහිපත් කළ යුතුමයි. ඇත්තටම ඒක තමයි ඒ ඇත්තෝගේ ජීවිතත් ඒ ඇත්තෝගේ ලෝකය බවට පත් වෙන්නේ තමන්ගේ පෞල් ජීවිත එහෙම නැත්නම් දරුවෝ පුංචි දරුවෝ. හැබැයි ඒ කවුරුවත් ගැන එහෙම බයස් එකක් ඇති කරගෙන පස්සට යන්නේ නැතුව ඒ කවුරුත් කැපකිරීමෙන් කටයුතු කරන මේ ක්‍රමවේදය ඇත්තටම මේ රට හරිම වාසනාවන්තයි. එහෙමයි. අපි හැමදෙරෝනේ ඒ වගේම අපට දරුවෝ එක්ක, ගෙදර බිරිඳ එක්ක, ඒ වගේම ගහකොළ එක්ක වත්ත පිටිය ටිකක් ඇවිදලා එහෙම නැත්නම් තමන් ජීවත් වෙන්නේ මහල් නිවසක වුණත් නිදහස විවේකයේ ඇතිතරම් අත්විඳලා ජීවත් වෙන්න අවස්ථාවක් නොලැබීම පිළිබඳව අපි කාලයක් තිස්සේ මැසිවිලි නැගුවා. දරුවෙක් එකට වාඩි වෙලා කෑම වේලක්වත් ගන්න අපිට නිදහසක් නැහැ. ඒ විදිහට අපි නිදහසක් ගත්තොතින් අපේ අත්‍යවශ්‍ය වැඩ කටයුතු බාධා වෙන්න පුළුවන්. දැන් අපිට විවේකයේ ඕනෑ තරම් ලැබිලා තියෙනවා. ගෙදර දරුවොත් එක්ක නිවි හැනහිල්ලේ ඉන්න මේ COVID-19 වෛරසය විශ්වලාගත් වටිනා ආශිර්වාදයක් බවට පත් කරගන්න අපට අවස්ථාවක් ලැබිලා තියෙනවා. නමුත් අපි හැමදෙරෝනේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය පිළිබඳවත් මේ වගේ කාලයක මේ ලැබුණු වටිනා අවස්ථාව මිහිරි විදියට ප්‍රයෝජනයට නොගන්න පිරිසක් මේ අවාසනාවන්ත සමයක් බවට පත් කර ගැනීම පිළිබඳවත් අහන්න ලැබෙනවා. පීඩනයක් තියෙන එක සැබෑවක්. කාලයක් තිස්සේ වැඩට ගිහිල්ලා ඇවිල්ලා කාර්ය බහුල ජීවිතයක් ගත කරලා යාළු මිත්‍රයෝ මුණ ගැහිලා එහෙම හිටපු අයට නිවසටම කොටු වෙලා සති ගණනාවක් ඉන්නකොට ආවේගයක් පීඩනයක් තියෙන එක සැබෑවක් අපේ හැමදෙරෝ. නමුත් මේ බොහොම මිහිරි කාල පරිච්ඡේදයක් බවට මිහිරි ගෙදරක් බවට පත් කරගන්න පුළුවන් කාලය අවාසනාවන්ත විදිහට ගෘහස්ත ප්‍රචණ්ඩත්වයෙන් අඳුරු කර ගැනීම කොතරම් අභාග්‍යයක්ද? ඔබතුමා මේ අවස්ථාව මේ කාලය හැම කෙනාටම තම තමන්ගේ යථාර්ථය තමන්ගේ චරිතය තමන්ගේ ඇත්ත ස්වභාවය දකින කැඩපතක් බවට පත් කරගන්න පුළුවන්. මොකද හේතුව මම එහෙම කියන්නේ ගොඩාක් අය හිතාගෙන ඉන්නවා මං හරි ධර්මානුකූලයි මං හරියට ධර්මයේ දන්නවා මං හරි දියුණුයි මං ගොඩක් ඉස්සරහින් ඉන්නේ එහෙම කියලා ගොඩාක් අය හිතාගෙන ඉන්නවා. හැබැයි දැන් මේ ඒ කාරණා කතා කරන්න ගියොත් ඒක හරිය ටිකක් දීර්ඝ වශයෙන් කතා කරන්න ඕනේ දේවල්. මොකද හේතුව ගොඩක් අය හිතනවා ගොඩක් අය කල්පනා කරනවා තමන්ගේ ජීවිතේ තමන් හරි නිවැරදි තමන් හරි ධර්මානුකූලයි තමන් හරි ධර්මයට එකගයි මන් තුල ගොඩක් ಗುಣ තියෙනවා කියලා ගොඩාක් අය හිතාගෙන ඉන්නවා. හැබැයි ඒ වුණාට දැන් මම පීනන්න දන්නවා කියලා හිතාගෙන ඉන්නවා. නමුත් පීනන්න නැහැ කවදාවත්. පීනන්න වතුරට වැටුනහම තමයි ඒක දැනගන්නේ. අන්න ඒ වගේ වැඩක් දැන් මේ වෙලා තියෙන්නේ. දැන් තමන්ගේ තමන්ගේ ධර්මයේ දියුණුවේ තරම තේරුම් ගන්නට හොඳම අවස්ථාවකට අපි ස්වර්ණමය අවස්ථාවකට අපි පත් වෙලා තියෙන්නේ මේ. මොකද හේතුව අපිට අපේ ජීවිතේ මගේ භාර්යාවත් එක්ක මගේ ස්වාමියාත් එක්ක සතියක් දෙකක් මාසයක් එකට එකතු වෙලා නොගැටී වාසය කරන්න බෑ කියලා කියන්නේ මම නොදියුණු කෙනෙක්. හැබැයි ප්‍රශ්න කිනේ ඇති වෙනවා. දැන් සමහර වෙලාවට අපි දන්නවා ඕනම තැනක ප්‍රශ්න ඇති වෙනවා. සමහර ලාවට අපිට තදින් කතා කරන්න වෙන වෙලාවල් තියෙනවා. සැරින් කතා කරන්න වෙන වෙලාවල් තියෙනවා. අවවාද කරන්න වෙන වෙලාවල් තියෙනවා. හැබැයි ඒක පුරුද්දක් හැටියට කරනවා නම් ඒක තමන්ගේ ජීවිතේ තමන් නොදැනුවත්වම සිද්ධ වෙන කේන්තියක් නම් එන කේන්තියක්. අන්න ඒක තමයි තමන් දැන් බලාගන්න. තමන් ගැන තමන්ට හොයාගන්න හොඳම අවස්ථාව මේක. මොකද හේතුව ඇත්තටම මන් දන්නවා අද විශාල ප්‍රමාණයක් ඉන්නව නොරොස්නා ගතියෙන්. ඒ මොකද හේතුව තමන්ගේ භාර්යාවගේ වැඩපිළිවෙල එක්ක ස්වාමියාගේ වැඩපිළිවෙල. එහෙම නැත්නම් දරුවන්ගේ වැඩපිළිවෙල. දැන් දරුවෝ ඉස්කෝලේ යන්නේ නැති නිසා දරුවෝ හැමදාම ගෙදර ඉන්න නිසා දැන් සමහර අම්මලා තාත්තලා ඉන්නේ පුදුම අසහනයකින්. තමන්ගේ දරුවන්ගේ හැසිරීම් රටාව තමන්ට දරා ගන්න බෑ.
දැන් මම දැක්කා සමහර ස්ථානවල දැන් දුරකථනයෙන් අපිත් එක්ක කතා කරන සමහර ඇත්තෝ කතා කරන ගමන් දරුවන්ට සැර කරනවා. ස්වාමියාට සැර කරනවා. භාර්යාවට සැර කරනවා. එතකොට මම ඒ වෙලාවටම වෙලාව ගැන හිතන්නෙත් නැතුව මම අහනවා ඇයි මේ දරුවන්ට ওই විදිහට සැර කරන්නේ? ඇයි හැරෙන අතරේ දරුවන්ට සැර කරන්නේ? දරුවෝ දුවන එක, පනින එක, සෙල්ලම් කරන එක, සමහරට දඟ වැඩ කරන එක ඒක දරුවන්ගේ නිරෝගී භාවයේ ලක්ෂණයක්. ඒක ලක්ෂණයක්. හැබැයි අම්මලා තාත්තලා හිතනවා අම්මලා තාත්තලා වගේම එක තැනට වෙලා ඉන්න ඕන, එක විදිහටම ඉන්න ඕන, සිල් ගත්ත දවස් වගේ ඉන්න ඕනේ ළමයි හැමදාම ගෙදර ඉන්නකොට. එහෙම කල්පනා කරලා හරීම අක්‍රමවත්. එහෙම නැත්නම් ප්‍රායෝගික නොවන දැක්මක් තමයි ගොඩාක් ස්වාමි පුරුෂවරු, භාර්යාවරු, අම්මලා තාත්තලා තමන්ගේ ගෙදර අය පිළිබඳව දකින්න උත්සාහ කරන්නේ. ඉතින් අන්නේ ඒ බොළඳ මානසිකත්වයෙන් අපි මිදෙන්න ඕන. අපි මිනිස්සුනේ අපි නිදහසේ ජීවත් වෙන මිනිස්සුයෝ. ඒ නිසා නිදහසේ ජීවත් වෙන මිනිස්සු හැරි විශේෂයෙන්ම දරුවෝ. ඉතින් ඒ නිසා දරුවන්ට හැරෙන පැත්තට කෑ ගහනවා නම් සැර කරනවා නම් කවදාවත් ඒ දරුවෝ බුද්ධිමත් හොඳ දරුවෙක් බවට පත් කරගන්න හැකියාවක් නැහැ ඔබතුමා. ඒ වගේම ස්වාමියා භාර්යාව අතර ගැටෙනවා නම් අපි දන්නවා මේ ලෝකයේ ගත්තහම මේ ලෝකයේ දැන් එකම අතේ ඇඟිලි පහක් තියෙනවා. හැබැයි ඇඟිලි පහෙන් අඩු ගානේ දෙකක්වත් නැහැනේ එක වගේ. එක ටිකක් වෙනස්නේ. ටිකක් සමාන වෙන්න පුළුවන්. නමුත් ඒ වුණාට එක ටිකක් වෙනස්නේ. ඉතින් ඒ නිසා එකම පවුලේ එකම සහෝදර සහෝදරිය අතර ඔක්කොම එක වගේ නෑනේ. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ දැන් මං ඊයේත් එක්තරා නෝනා මහත්මණියකට අවවාදයක් කළා. අවවාද කළේ මොකද හේතුව දැන් එතුමිය බොහෝම කලකිරිලා මේ මහත්යාගේ වැඩපිළිවෙල නිසා. ඉතින් කලකිරිලා විතරක් නෙවෙයි යා මනසේ බොහොම හිතේ වේගය එයා හිතනවා එයා මේ කල්පනා කරනවා දැන් මම මේ දේවල් ඍජුව ප්‍රකාශ කරන එක මගේ හිත ඇතුලේ තියෙන පිවිතුරු පිරිසිදු බවක් කියලා හිත එයා ඉතින් දිගට හරහාට එයාගේ අදහසුත් එයා එලි කරනවා. ඉතින් මම එතුමියට පැහැදිලි කරලා දුන්නා ඒ වෙලාවේදී පැය භාගයක් විතර මට ඒ කාර්යයට ගියා. මම පැහැදිලි කරලා දුන්නා නෝන මහත්මනිය දැන් මේ ඒ කරපු අවවාදයමයි මම මේ කියන්නේ. මොකද ඒක හරි වටිනවා කාටත්. මේ කියපු එක. මේ ලෝකේ පිරිමියෙක් සහ ගැහණියක් කියලා කියන්නේ දෙන්නෙක්. එතකොට වර්ග දෙකක්නේ. වර්ග දෙකක්. එතකොට පිරිමින්ට පිරිමි ගති තියෙනවා, ගෑනුන්ට ගෑනු ගති තියෙනවා. දැන් එතකොට පිරිමියෙක් නම් පිරිමි ගති තියෙනවා, ගෑණියක් නම් ගෑනු ගති තියෙනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕන පිරිමියෙක්ගේ තියෙන පිරිමි ගති මොනවද කියලා. ඉතින් මම ඒක පැහැදිලි කරලා දුන්නා එතුමියට. පිරිමියෙක් කවදාවත් කැමති නෑ පිරිමියෙක්ගේ තියෙන පිරිමි ගතියක් එක. මොකද්ද පිරිමියෙක් කැමති නෑ ගැහණියක් කියවනවට. ඕනෑවට වඩා කියවන්න ගියොත් ඒ ගැහණිය ඕනෑම පිරිමියෙකුට එපා වෙනවා. කතා කරන්න ගියොත් ඕනට වඩා. ගෑණියක් කේන්ති ගත්තොත් හොඳටම එපා වෙනවා. රූප රාජිනියක් තරම් ලස්සන වුණත් වැඩක් නැහැ. ගෑණියක් කේන්ති ගන්නවා නම් ඒ ගෑණියට මේ ලෝකෙ කිසිම පිරිමියෙක් කැමති නැහැ. ඊළඟට මේ ලෝකේ කිසිම ගෑණියක් හැමතිස්සෙම අඬනවා නම් ඒ මිනිසුන්ට හරි වදයක්. දැන් එතකොට දැන් මං එතුමියට කිව්වේ ඒක තමයි පිරිමි ගතිය. ඒක තමයි පිරිමි ස්වභාවය. ඒක වෙනස් කරන්න බෑ. ඒක ස්වභාවයක්. ඉතින් ඒක නිසා ඒ යථාර්ථයේ තේරුම් මේ ලෝකේ කිසිම ගැහණියකට මේ රහත් භාවයට පත්වෙච්ච තරම් ගුණයක් තියෙන කෙනෙක් හම්බ වෙන්නේ නැහනේ. එහෙම හම්බ වෙනවා නම් යා කොහොමවත් මෙහෙම හම්බ වෙන්න බෑනේ. ඉතින් ඒ නිසා ප්‍රත්‍යක්ජන මිනිස්සෙක්නේ හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා අඩු ගානේ මේ කාලය තුල තමන් බණ ඇහුවා වගේම තමන් මෙච්චර කාලයක් පින්දහම් කළා වගේම තමන් මේ ලෝකෙ මේ යථාර්ථයේ ධර්මතාවයේ තේරුම් ගන්න උත්සාහ කරන්න එපාය. ඉතින් ඒ නිසා ඊළඟට ගැහණුන්ගේ තියෙන ගැහණු ගති. දැන් ඒවත් පිරිමි තේරුම් ගන්න ඕන. ගැහණු ගති කියන ඒවා. ඉතින් දැන් සාමාන්‍යයෙන් ගැහණුන්ගේ තිබෙන ගැහණු ගති සහ පිරිමින්ගේ තියෙන පිරිමි ගති මේ දෙපක්ෂයේ තේරුම් ගත්තාම ඇත්තටම කවදාවත් Tamanට නොගැටී වාසය කරන්න පුළුවන්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ වුණත් පෙන්වා දුන්න සප්තභාරයා සූත්‍රය ගත්තාම ඔබතුමා
සප්තභාර්යා සූත්‍රයේදී තාම පැහැදිලිව උන්වහන්සේ පෙන්වලා දුන්නානේ එක එක ලක්ෂණ තියෙන. දැන් සප්තභාර්යා සූත්‍රය තුලින් කියන්නේ භාර්යාවරුන් විතරක් නෙමෙයි ස්වාමි පුරුෂයෙකුණා. දැන් වර එක තාත්තා කෙනෙක් වගේ දරුවෙක් දියණියක් බලා ගන්න. වර එක සහෝදරියක් වගේ, වර එක යෙහෙලියක් වගේ, සහෝදරයෙක් වගේ, යහළුවෙක් වගේ, දාසයෙක් වගේ, වර එක අම්මා කෙනෙක් වගේ, වර එක සහෝදරියක් වගේ, වර එක යෙහෙලියක් වගේ, වර එක දාසියක් වගේ මේ දෙපැත්තෙම ඒ ගුණේ තියෙන කැපකිරීම කරන්න ඕන. මේ ආදරය කියලා කියන්නේ මොකද්ද කියලාවත් මේ ආදරය කරන මිනිස්සු අල්ප මාත්‍රයකටවත් නොදැනගෙන ඉඳීම තමයි ඒගොල්ලන්ගේ ජීවිත අසාර්ථක වීමට හේතුව. ඉතින් ඒ නිසා මේ කාලය තුල ඕවා හොඳට අධ්‍යයනය කරන්න, ඕවා තේරුම් ගන්න හොඳම කාලය තමයි මේ කාලය. එහෙමයි අපේ හැමදෙර ඔබ වහන්සේ සඳහන් කළා වගේම ඇතැම් විට මේ කාලේදී අම්මා තාත්තා කිසියම් විරසකයක් ඇති කරගත්තොත් තාත්තා දවස් කීපයක් හරි කතා කරන්නේ නැතුව හිටියොතින්, කෑම මේසෙට එන්නේ නැතුව හිටියොතින්, අම්මා ඒ විදියට කරොතින් ගෙදර ඉන්න දරුවෝ මේ මුළු මහත් ලෝකයම COVID-19 වසංගතය නිසා පීඩාවටපත් වෙලා ඉන්න අතරේ මේ නිවසට එකතු වෙලා සමූහයක් විදිහට, පවුලක් විදිහට ඉන්න ලැබුණු අවස්ථාව මිහිරියාවක් කරගත්තේ මිහිරි අත්දැකීම ඔබේ දරුවන්ට අහිමි කරනව වෙන්න පුළුවන්. අපි හඳුරන්නේ මේ පැය ගණන්, දවස් ගණන් මේ කාලෙටවත් මේ තරහ වෙලා ඉන්න එක, කේන්ති අරගෙන ඉන්න එක, අනිත් කෙනාට රිද්දන්න බලාගෙන ඉන්න එක අමතක කරන්න පුළුවන් නම්, එහෙම නැත්නම් තේරුම් අරගෙන මේ කාල සීමාවේ හරි ඉක්මනින්ම නැවත එකඟතාවකට ඇවිල්ලා කිසියම් උපේක්ෂාවකින්, ඉවසීමකින් ප්‍රශ්න ඉක්මනින් විසඳ ගන්න පුළුවන් නම් මේ මිහිර විශේෂයෙන් කුඩා දරුවන් ඉන්න නිවෙස්වල රඳව ගන්න පුළුවන්. මම හිතන්නේ මහල් නිවාස වගේ තැනක නම් අපේ හැමදෙරෝනේ මිදුලක ඇවිදින්නවත් ඉඩක් නැහැ. කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකට අඛණ්ඩ ඇඳිරි නීතිය දැන් දින ගණනාවක ඉඳලා තියෙනවා. මහල් නිවාසයක කොටු වෙලා ඉන්න පුංචි දරුවෝ ඉන්න පවුලක මේ වගේ විරසකයන් නැති වෙලා දවස් ගණන් කතා කරන්න නැතුව ඉන්න ගත්තොත් කොතරම් මානසික පීඩනයක් ඇති වෙන්න පුළුවන්ද අපේ හැමදෙර. හැකි ඉක්මනින් මේ ප්‍රශ්න විසඳ ගැනීම මේ කාලේ ඉතාමත්ම වටිනවා නේද? ඇත්තටම දැන් මහල් නිවාසයක ජීවත් වන අම්මා තාත්තා කෙනෙක් තමන්ගේ ජීවිතයේ තිබෙන ආර්ථිකමය, තමන්ගේ ජීවිතයේ දියුණුවත් එක්ක තමන්ගේ තැන් ජීවත් වෙන තැන තීරණය වෙලා තියෙන්නේ. එතකොට තමන්ට ලැබිච්ච තැන එතන නම්, තමන්ට පුළුවන් තැන එතන නම්, එතන සෑහීමටපත් වෙන්න, එතන තමන්ගේ ජීවිතේ සතුටෙන් ජීවත් වෙන්න අපි සකස් කර ගන්නවා. මිසක් අපි එතන නැති සැපතක් ගැන හිතා කේන්ති අරගෙන වැඩක් නැහැ. ඉතින් ඒ නිසා මේ කාලය තුල අපි කියන්නේ ඒ වගේ හිර වෙලා ඉන්න හැම කෙනෙකුටම ඒක අපහසුයි තමයි, ඒක අමාරුයි තමයි, ඒක අසහනයක් තමයි. ඒ වුණාට ඒක අසහනයක් කියලා, ඒක අමාරුයි කියලා, ඒක කරදරයි කියලා, ඒක දුකක් කියලා හිත ඒක දුකමත්ෙම අපි හැප්පෙන්න ගියොත් මොකද වෙන්නේ? ඒක තවත් දුකක් වෙනවනේ. ඉතින් ඒක නිසා අපි හැමතිස්සෙම අපේ ජීවිතේ පුළුවන්කම තියෙන්න ඕනේ සෑහීමටපත් වීම කියන එක සකස් කරගන්න. ඉතින් ඒ නිසා ඒකට අපි ස්වාමියාට බැනලවත්, භාර්යාවට බැනලවත්, අම්මලා තාත්තලාට බැනලවත්, දොස් කියලාවත්, සාප කළාවත් හරියන්නේ නැහැ. අනිත් කාරණාව අපි එහෙම කරන්න ගියාම ඒකේ බලපෑම අපිටත් වඩා දුකක් බවට පත් වෙන්නේ කාටද? දරුවන්ට. දැන් අපි දන්නවා අපේ පැරණි සාහිත්‍යයේ පවා කියන දෙයක් තමයි මගේ නිවන මගේ පැල්පතයි. මගේ නිවන මගේ පැල්පතයි. එතකොට මේ කියන්නේ පැල්පතක් ගැනනේ. පැල්පතක් කියලා කියන්නේ තාම පුංචි තැනක්නේ. එතකොට මේ ගැමි වහර එහෙම නැත්නම් මේ කතාව අපේ සමාජය තුළ ඇති වුණේ මේ පුංචි පැල්පතක ජීවත් වන ස්වාමියෙක් භාර්යාවක් කියනවා මගේ නිවන මගේ පැල්පතයි කියලා. එතකොට එහෙම පුංචි පැල්පතක ජීවත් වෙන කෙනාටත් ඒක නිවනක් බවට පත් කරගන්න පුළුවන් නම්, ඉතින් එහෙම පත් කරගන්න බැරිකම කියලා කියන්නේ තමන්ගේ වරදනේ. එතකොට මහල් නිවාසය කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. මහල් නිවාසය කියන එක දුකක් නෙවෙයි. ඒක පුංචි තැනක් වීම දුකක් වෙන්න බෑ. දැන් මන් දකිනවා ඔබතුමා මේ පහුගිය කාලය තුළ අපි ඔය මේ කොළඹ සමහර වතු වලට යනකොට මේ පුංචි අඩි 10ක්වත් නැහැ, අඩි 7-8ක් දිගපළල තියෙන ගෙයක් ඇතුලේ සමහර වෙලාවට තමන්ගේ කුස්සිය තියෙනෙත් ඒක ඇතුලේ. නිදාගන්නෙත් එතන. එහෙම හැබැයි එතන ඉන්නව සතුටෙන් ඉන්න අය. දැන් පහුගිය දවස්වල අර මේ ගම් වතුර ආපිලාවේදී අපි වැලිකන්ද පැත්තේ ගියා. බොහොම පුංචි පැල්පත් වල කැලේ. ඒවත් ඇවිල්ලා වනාලි කඩලා බිඳලා දානවා.
හැබැයි ඒවේ සතුටෙන් ඉන්න මිනිස්සුත් ඉන්නවනේ. පිදුරු සෙවිලි කළ පැල්පතේ ඇති සාමේ නැත මහා මන්දිරය කියලා අපි හඳුනන්නේ ભેදයක් නැහැ. ඔව් ඒක නිසා ඔබතුමා ඒවා මතුවලා තියෙන්නේ මොකද හේතුව තමන්ගේ වරද නිසානේ. එහෙමයි. අපි යෝජනා කරමු අපේ හාමුදුරනේ මේ විශේෂයෙන් පොයේ දවසේ අපි ගෙදරටම හිර වෙලා ඉන්න මේ කාලේ අම්මා තාත්තා කිසියම් විදියක කේන්තියක් හරි තරහ මරහක් හරි ඇති වෙලා තියෙනවා නම් කොන්දේසි විරහිත වෙකිනෙකාගේ අඩුපාඩු ඉවසලා සාම සාකච්ඡාවලට වහාම එළඹෙන්න කියලා දරුවන්ට මිහිරි අත්දැකීමක් කරගන්න මේ කාලය පාවිච්චි කරන්න කියලා. ඒ වගේම අපේ හැමදෙරනේ දැන් අපිට භාණ්ඩ මිලදී ගන්න නිවසින් වෙළඳසැල් වලට යන්න අවස්ථාවක් නැහැ. කොළඹ බස්නාහිර යාපනයේ මේ ආදී මහනුවර මේ ආදී ප්‍රදේශවල තියෙන අඛණ්ඩ ඇඳිරි නීතිය නිසා බොහොම කාලෙකින් පැය කීපයකටවත් අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ. නිවස අසලට වෙලෙන්දන් පැමිණෙනවා. මේ වෙළඳ ප්‍රජාව ඇත්තටම ලොකු සේවයක් කරන්නේ. නමුත් මේ අතර සිටින යම්කිසි මේ අවස්ථාව ගැනවත් මනුෂ්‍යත්වය ගැනවත් නොහිතන පුද්ගලයන් පිරිසකට අපි ආදරයෙන් අවවාදයක් දිය යුතුව තිබෙනවා. ඇතැම් අය අධික මිල ගණන් වලට භාණ්ඩ නිවෙස් අසලදී අලෙවි කරන්න උත්සාහ ගන්න බවට චෝදනා නැගෙනවා. මේ පිළිබඳව යදාළ බලධාරීන් හොයා බලනවා වගේම මේ වෙළඳාමේ යෙදෙන අයටත් උන්ට හදවතක් හිතක් පපුවක් කියලා දෙයක් මේ වගේ වෙලාවේ තියෙන්න ඕන අපේ හැමදෙරේ. සමහරට ගෙදර කැටේ කඩලා රුපියල් 5-10 එකතු කරගෙන එන අහිංසක මිනිස්සයටත් එළවලු ග්‍රෑම් 250 අධික මිලක් නියම කළා. අපි කොහොමද දඹුල්ලේ යන්නේ? දඹුල්ලේ නම් එළවලු විසි කරන්න තරම් අඩු මිලට තියෙනවා. අපිට එහෙ යන්න දෙන්නේ නැහනේ. ඒ නිසායි මේ ලොකු ගණන් වලට අපිට දෙන්න වෙලා තියෙන්නේ. ඇයි අහන්නේ මෙච්චර ගණන්ද කියලා. ඉතින් මේ වගේ අපේ හැමදෙරේ මේ වෙළඳ ප්‍රජාව සේවයක් කරන අතරම උන් අතර කිසියම් විදියකින් මේ වැරද්ද කරන අය ඉන්නවනම් අපි උන්ට ආදරෙන් පණිවිඩයක් දිය යුතුයි. මොකද හැම කෙනාම වගේ නිවෙස් අසලදී භාණ්ඩ මිලදී ගන්න වටපිටාවක් ඇති වෙලා තියෙන නිසා. ඔබතුමා දැන් මේ ප්‍රශ්න අහනකොට මට කණ්ඩායම් තුනක් මගේ හිතට පෙනුණා. එක කණ්ඩායමක් තමයි අනේ අපිට කිසිම දෙයක් නැහැ, කිසිවක් නැහැ, අපි හරි අසරණයි කියලා හිත අසරණ වෙලා සුසුම් හෙලහෙලා ඔහේ උඩ බලාගෙන එහෙම නැත්නම් මේ කියව ඉන්න පිරිසකුත් ඉන්නවා. ඒ වගේම තවත් සමහර පිරිසක් හොඳයි, හරි හොඳයි, සාධාරණව හම්බ වෙනවා කියලා සතුටෙන් ඒවා අරගෙන ජීවත් වෙන කණ්ඩායමකුත් ඉන්නවා. තව කණ්ඩායමක් ඉන්නවා අපෝයි ගිනි ගණන් වලට මෙහෙම දෙනවා, හරිම අසාධාරණයක් මේ වෙලාවේ එහෙම කරන එක කියලා එහෙම කණ්ඩායමකුත් ඉන්නවා. ඉතින් පළවෙනි කණ්ඩායම තමයි අනේ අපිට මොකක්වත්ම නැහැ, කිසිම දෙයක් නැහැ කියලා හිත අපි බොහොම සුසුම් හෙලහෙලා ඉන්නවා. දැන් ඊයේ ප්‍රවෘත්තියක් ඔබතුමා දැන් මතක් කළා ඉස්සෙල්ලා අර ඉතාලියට නැවේ යන්න ගිය පුතා. මට ඇත්තටම එතුමා ගැන පුදුමාකාර පැහැදීමක් ඇති වුණේ. මොකද හේතුව බලන්නේ උත්සාහය. තමන්ගේ ෆෝන් එක තුලින් දුරකථනය තුලින් තමන්ගේ ඉලක්කේ ජයගත්තා. එතකොට දැන් අද අපේ රටේ හැම කෙනෙක් අතේම විශේෂයෙන්ම තරුණ තරුණියෝ වැඩිහිටි අය හැම කෙනෙක් අතේම සමහර වෙලාවට මේ ආච්චි අම්මලා බනහන් එනකොට ආච්චි අම්මලාගේ බෑග් එකෙත් ෆෝන් තියෙනවා. ඒගොල්ලෝ මේක ෆෝන් එක ඔන් කරන හැටි දන්නේ නැහැ, ආන්සර් කරන හැටි දන්නේ නැහැ. ඒත් ෆෝන් තියෙනවා. සමහරලාට ඒව වදිනකොට ඒව ඕෆ් කරගන්න ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒ තරම් හැම කෙනා අතේම ජංගම දුරකථනයක් තියෙනවා. එතකොට මේ ජංගම දුරකථනෙන් තමන්ගේ ජීවිතයේ ඕනෑම ඉලක්කයකට යන්න හොඳම අවස්ථාව තමයි මේක. තමන්ට යම් දුකක් හරි කරදරයක් හරි බලාපොරොත්තුවක් හරි ඉලක්කයක් හරි ලබා ගන්න දෙයක් හරි තියෙනවනම් ඒ දේවල් ලබා ගන්න මේට වඩා පහසුවක් දැන් අපිට නැහැ. දැන් අපි පහුගිය කාලවල හරියට අපි තරුණ ළමයින්ට පවා හැම කෙනාටම අවවාද කළා මේ ජංගම දුරකථන කියන එක පාවිච්චියේ කිසියම් සීමාවක් තියෙන්න ඕන කියන එක. මොකද අපි විනාශයට හේතු වෙනවා කියලා. හැබැයි දැන් අපිට ඊටාම පැහැදිලිව මේ ජංගම දුරකථනය අපේ සැපත සඳහා, අපිට ලාභය සඳහා, අපේ උපකාරය සඳහා අපිට යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ජංගම දුරකථනය හරහා අර ඉතාලියට යන නැවේ ගිය පුතා තමන්ට අවශ්‍ය කරන ඉලක්කේ ජයගත්තා වගේ අපිත් හැම කෙනෙක්ම අපේ ජීවිතේ අපි බලාපොරොත්තු වන දේ අපිට ජංගම දුරකථනය හරහා දැන් ලබා ගන්න මේ ක්‍රමවේදය තියෙනවා. ඒ නිසා ඒ ක්‍රමවේදයට අපි යන්න ඕන. ඒක තේරෙන්නේ නැහැ කියලා අනේ මට නම් ඕවා තේරෙන්නේ නැහැ කියලා පැත්තකට දාලා අතෑරලා හරියන්නේ නැහැ. තේරුම් ගන්නකම් අපි එතන උත්සාහය අතාරින්න හොඳ නැහැ. එකක්. අනිත් එක අර වගේ වැරදි විදිහට හම්බ කරන අය අප්‍රමාණව ඉන්නවා. ඒක ලෝකේ කවදත් සිද්ධ වෙන දෙයක් ඔබතුමා. ඒක වළක්වන්න බෑ. මේ ලෝකේ අපි දන්නවා කොච්චර ධර්මයට ගුණයට බලවත් අය හිටියත් ඒ වගේම අධර්මිෂ්ඨ අයත් ලෝකයේ තුල ජීවත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ අයට ඒකේ විපාකය අර කරන කලට පව් මිහිරිය මීසේ කිව්වා වගේ ඒකේ විපාකය ලැබෙනවා. හැබැයි
දැන් ඒ වගේ අවස්ථාවකදී උනත් අපිට සමහරවිට ජංගම දුරකථනයෙන් අපිට ඒක සමාජයේ දැනුවත් කරන්න අවස්ථාවක් බවට පත් කරගන්නත් පුළුවන්. ඉතින් කොහොම වුණත් මේ වෙලාවේදී නිවැරදිව වැඩ කරන අයට ඒක ඒ නිවැරදිකම තමන්ගේ ජීවිතයේ සැපතට හේතු වෙයි. හැබැයි යම් කෙනෙක් වැරදි විදිහට කටයුතු කරනවා නම් ඒක ඒ අයට කොයි වෙලාවක හරි අර කරන කලට පව් මිහිරිය මිහිසේ විඳින කලට දුක් දැඩි වේගිනසේ කිව්වා වගේ ඒක ගින්නක් බවට පත් වෙයි. ඒක තේරුම් ගන්න ඒ පාපේ ඒ නරක ක්‍රියාවේ බලය කියන එක කොච්චර භයානකයිද කියන එක නොදන්න මෝඩ මිනිස්සු තමයි ඒව කරන්නේ. අද බක්පුර පසළොස්වක පෝයදා මේ බක් මාසේ අද අප්‍රේල් 7 වෙනිදා වෙනදා නම් වීදි අලුත් අවුරුද්දට ඇඳුම් මිලදී ගන්න බහඬ මිලදී ගන්න අයගෙන් පිරීතිරිලා ගිහිල්ලා අද කොහාගේ නාදය ඇහෙනකොටත් අපේ හිතට පුංචි සියුම් වේදනාවක් ඇති වෙනවා. මේ වගේ වාතාවරණයක මුළු මහත් ලෝකෙම COVID-19 වෛරසයේ හේතුවෙන් අඩපණ වෙලා තියෙන මොහොතක අප වගකීම් සහගත පුද්ගලයන් විදියට කටයුතු කළ යුතු අවස්ථාවක පුරපසළොස්වක පෝයට පන්සලට එන්න එපා කියන අනුශාසනාව මහා සංඝරත්නයෙන් ලැබිලා තියෙන මොහොතක Tamanගේ නිවසේ සිට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දහම් රසය විඳගෙන කාලීනව අප මුහුණ පා තිබෙන මේ ගැටලු වලට දහම ඇසුරෙන් විසඳුම් සොයාගෙන අමාවැස්ස වැඩසටහනට ඔබ එක් වෙලා ඉන්න මේ මොහොතේ ඊ타ත්ම ගෞරවාදරයෙන් নমස්කාර පූර්වකව අපි ස්තුතිවන්ත වෙනවා. හෝරා දෙකකට ආසන්න කාලයක් පූජ්‍යපාද උඩුවේ ධම්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සියත රූප වාහිනියේ Voice of Asia මාධ්‍ය ජාලයේ මේ මැදිරියේ රැඳී සිටිමින් සජීව ලෙස ඔබට දහම් රසය ලබා දුන්නා. ඔබ වහන්සේගේ සියලු උතුම් කටයුතු සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව අපි සාදුනාද පවත්වලා සිදු කරනවා. සාදු සාදු සාදු. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා සවස් 5:30 දක්වාම ඊටම ගෞරවනීය සම්භාවනීය මහා සංඝරත්නය මේ මැදිරියට අද දවසේ වැඩම කරවලා ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආදී වැඩසටහන් රැසක් බක් පොයේ දවසේ ඔබ වෙත ගෙන එන්න. ඉතින් සෑම විටම අපි සිහියේ තබා ගනිමු අපි මේ විශේෂිත කාලයක් අවදානම් කාලයක් ගෙවන්නේ අපේ රටේ පළමු කොවිඩ් ආසාදිතය හමු වෙලා අදට දින 28යි. ඉදිරි දින කිහිපය තීරණාත්මකයි. පොයේ දවසේ අපි ලබා ගන්න මේ දහම් අවබෝධය වගේම අපේ වගකීම් යුතුයකම් හඳුනාගෙන කටයුතු කරන්නත් අදිටන් කරගනිමු. අපි නැවත බලාපොරොත්තු වෙනවා උතුම් දහම් වැඩසටහනකට පෙරවරු 10 සිට 11 දක්වා ඔබ සම්බන්ධ කරන්න. පෙරවරු 11ට පූජ්‍යපාද අත්කඳුරේ සුමනසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කරනවා සුමధుර ධර්ම දේශනාවක් පවත්වන්න. පසුරු 1ට ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පූජ්‍යපාද අක්මීමන ධම්මපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග කතිකාචාර්ය මිනුවන්ගොඩ ඥානාවාස ස්වාමීන්ද්‍රයන් වහන්සේ මැදිරියට වැඩම කරනවා ධම්සභා මණ්ඩපය වෙනුවෙන්. ඒ වගේම පූජ්‍යපාද පදලංගල ධම්මදේව ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සියත මැදිරියට අමාවැස්ස වෙනුවෙන් අද වැඩම කිරීමට නියමිතයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.